චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුරේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බංනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරඤ්ඤ විසරදස්ස සම්බ සත්තුන්තමස්ස ධම්මිස්සස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බංනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරඤ්ඤ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බංනෝ සම්මා සම්බුද්දස්ස සම්තින්ද්‍රියා සන්ත මනසා සන්තං තේසං ගතං තිතං ඔක්කිත්ත චක්කු මිත භානී ථාදිසා සමනාමම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණකරුක වාසනාවන්ත කාරුණික පින්වතුනි හැම කෙනෙක්ම මේ මොහොත තුළ බලාපොරොත්තු වෙන්නේ ලෝක ස්වාමී ධර්ම ස්වාමී අපතථාගත සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ මිලෝක ධාතුවේහි දුකේ ඇලී ගැලී වෙසෙන සත්වයාට හිතසුව අනුකම්පා පිණිස දේශනා කොට වදාළ ශ්‍රේෂ්ඨ පරම රමණීය ගාම්භීර ලෝතුරා දර්ශනයෙන් ධර්ම මාත්‍රයක විදක් ශ්‍රවණය කරන්නට මේ උත්තම දේශනාව දේශනා කරවා ගන්නට ඔබ හැමදෙනාම අරමුණු කිහිපයක් මුදුන්පත් තබාගෙන මේ දේශනාව සඳහා නිමේෂය සකස් කර ගන්නට යෙදුණා. ඒ අනුව මීට වර්ෂයකට පෙර ආතුව වනමින් ජන්මාන්තරගත වන්නට යෙදුණු
WM විසෝමණිකේ ආදරවර මෞතුමියට ඥාතිවරියට පින් දෙන්නට ඒ වගේම ඊට පෙර ආතෝ මේ පරිලව යන්නට යෙදුණු RP සෙනවිරත්න RP ප්‍රේමරත්න RP ධර්මසේන RP චන්ද්‍රසේන EM කුසුමාවතී කියන මේ නම් සඳහන් කරන්නට යෙදුණු මිය පරිලෝකීය හැමදෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමින් සුජීවත්ව වාසය කරන RP සිරිසේන පියතුමාණන්ට දිගෑසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම පිණිස තමයි හැමදෙනාම මේ දේශනාව මේ විදිහට දේශනා කරවා ගන්නට අරමුණු කාරණා නිමිති තබා ගන්නට යෙදුනේ. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට දේශනා කළ මේ පරම ගාම්භීර දේශනාවේ අනුමල්ට හේතුක තරම් ධම් කරුණක් ශ්‍රවණය කරලා ඒ තුලින් ජනිත වන ආනිසංස සමුදායේ හැමදෙනාටම නිවන් දකින ජාති දක්වා වේවා. අපි හැමදෙනාටම සුඛපටිපදාවෙන් කිප්පවිඤ්ඤාවෙන් මේ ඝෝරතර භයංකර රාග සංසාර ගමන මිදී සැනසීම උදා කරන වස් මහෝපකාරී වේවා කියන චිත්තේ හැමදෙනාගේම හදවත් තුළ ඇති කරගෙන තමයි හැමදෙනාම මනසින් මේ දේශනාව ශ්‍රවණය කළ යුතු වන්නේ. මේ දේශනාව කියන්නේ පින්වත්නි ධර්ම දානයක්. මේ ලෝකේ මේ තරම් ශ්‍රේෂ්ඨ දානමය පින්කමක් තවත් ලෝකේ නැහැ. ඒ තරම් වටිනා කර දානමය පින්කමකින් තමයි මේ අරමුණු කාරණා මුදුන්පත් කර ගන්නට ඔබ හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ. දවසක් සක්‍ර දේවේන්ද්‍රයෝ දිව්‍ය රාජවරුත් පෙරටු කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ප්‍රශ්න 4කට උත්තර 4ක් හොයාගෙන. මේ දිවවරු මේ ප්‍රශ්න 4 මුළු සමස්ත විශ්වය පුරාම ගිහින් හොයලා තියෙනවා. හැබැයි උත්තර හම්බ වෙලා නැහැ. මේ දෙවිවරු මේ ප්‍රශ්න 4 දන්න හැම දෙවි කෙනෙක් ගාවටම ගිහිල්ලා විමසලා තියෙනවා. හැබැයි කිසිම දෙවි කෙනෙක් මේ ප්‍රශ්න 4ට උත්තර දෙලා නැහැ. බැරිම තරම මේ දෙවිවරු හැමදෙනාම සතරවරන් දෙවි රාජයන් වහන්සේලා ළඟට ගිහිල්ලා සතරවරන් දෙවිවරුන්ගෙන් විමසනවා මේ ප්‍රශ්න 4ට උත්තර මොනවද කියලා. හැබැයි සතරවරන් දෙවිවරු මේ ප්‍රශ්න 4 ඉදිරියේ නිරුත්තර වෙනවා. ඊට පස්සේ සතරවරන් දෙවිවරු මේ දිව්‍ය රාජවරු එකතු කරගෙන දහසක් ප්‍රශ්න වලට එක සැරේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. සාස්ත්‍රී කියන නමින් හඳුන්වන්නට යෙදුණු ශක්‍ර දේවේන්ද්‍රය ළඟට යනවා. ශක්‍ර දේවේන්ද්‍රය ළඟට ගිහිල්ලා ශක්‍ර දේවේන්ද්‍රයගෙන් මේ ප්‍රශ්න 4 විමසනවා. දහසක් ප්‍රශ්න වලට එක සැරේ උත්තර දෙන සතරවරන් ශක්‍ර දේවේන්ද්‍රයෝ ඇත්තටම පින්වත්නි මේ ප්‍රශ්නේ ඉදිරියෙන් උත්තර වෙනවා. සතරවරන් දෙවිවරුන්ට ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණා. ශක්‍ර දේවේන්ද්‍රයන්ටත් දැන් මේ ප්‍රශ්න 4ට උත්තර දෙන්න බැරි වුණා. ඒ නිසා ශක්‍ර දේවේන්ද්‍රයෝ සතරවරන් දෙවිවරු ඇතුළු කරගත්ත මේ සමස්ත දිව්‍ය රාජවරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියට එක්කගෙන එනවා. ඇවිදින්න ප්‍රශ්න 4 අහනවා. එයින් පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ලෝකේ දානයන් අතර ශ්‍රේෂ්ඨතම සහ වැදගත්ම මහානීය ආනිසංසදායක දානය මොකක්ද කියන එක. මොකද්ද පින්වතුනි දානය? සබ්බ දානං ධම්ම දානං චිරාතේ. ධර්ම දානය තමයි මේ ලෝකයන් අතර ශ්‍රේෂ්ඨතම දානමය පින්කම. එතකොට මේ දානමය පින්කම තමයි මේ අරමුණු කාරණා මුදුන්පත් කරගන්නට ඔබ දෙනා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ උත්තම දේශනාව පිණිස අද ඔබේ මේ වටිනා කර දේශනාව පිණිස මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මේ තුන් ලෝකයේහිම වටිනා කර ගුණයන්ගෙන් පිරිච්ච රත්න තුනක් ලෝකෙ වැඩ ඉන්නවා. ඒ රත්න තුන අපි හොඳටම දන්නවා.
මොනවද මේ ලෝකේ වැඩ ඉන්න වටිනා ක්‍රම ගුණයන්ගෙන් උත්තම වෙච්ච රත්න තුන? බුද්ධ රත්නයත්, ධම්ම රත්නයත්, සංඝ රත්නයත්. ඒ උත්තම රත්නත්‍රයේ අනන්ත ගුණ සාගරයක් බඳු වෙච්ච ගුණයන්නේ නිම කොනක් කෙලවරක් දකින්න බැරි තරම්. ඒ නිමක් කොනක් කෙලවරක් නැති ගුණයන්නේ රත්නත්‍රයේ අවසාන රත්නය වෙච්ච සංඝ රත්නයේ ගුණ සමුදායෙන් අවමන් රේණුවකට තරම්වත් නැති තරම් ප්‍රමාණයක් බොහෝම අල්ප ප්‍රමාණයක් දේශනා කරන්නටයි අද දේශනාව තුළ බලාපොරොත්තු වෙන්නේ. දේශනාව මොනතරම් වෙලා දේශනා කළත් දේශනාවේ අඩුවක්මයි තියෙන්නේ. ඇයි? මේ දේශනාව දේශනා කරලා කෙලවර කරන්නේ. ඒ දේශනාවේ ගුණ සමුදාය ගුණ මගේ මේ සිංහිති වචන වලින් කියලා නිම කරන්න හැකියාවක් නැහැ. ඒ තරම් ගුණ සමුදායක් සංඝ රත්නයේ තියෙනවා. මොන ගුණය ගැන කතා කරත් ඒ ගුණේ අඩුවක්ම විතරයි තියෙන්නේ. ඒක කෙලවරක් වෙනකන් දේශනා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් මේ ගුණ සමකරේ මහා විශාලයි. මේ ගුණ සාගරයේ ඒ තරම් විශාල වෙච්ච රත්නත්‍රයේ සංඝ රත්නය අපිට මොනතරම් ප්‍රතිඵලදායකද, අපිට මොනතරම් වැදගත්ද කියන එකත් දේශනාව ඇතුළේ ඔබට තේරුම් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලෝකයේ පින්වතුනි වස්තු හතරක් තියෙනවා. වස්තු හතරක් තියෙනවා බොහෝම පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. බොහෝම පරිස්සමෙන් ප්‍රයෝජනයට ගන්න ඕනේ. වස්තු කීයක් තියෙනවද? වස්තු හතරක් තියෙනවා. මේ වස්තු හතර කුඩා වේවා, මේ වස්තු හතර මහත් වේවා, විශාල වේවා. ඒ වස්තු හතර පුදුමාකාර සිහියකින්, පුදුමාකාර පරිස්සමකින් භාවිතා කරන්න ඕනේ. ටිකක් හරි වැරදුනොත් අපිටමයි භයානක විපාක ලැබෙන්නේ. ඒ නිසා බොහෝම පරිස්සමෙන් මේ වස්තු හතර භාවිතා කරන්න ඕනේ. මොකද්ද මේ වස්තු හතරේ පළවෙනි වස්තුව? ගින්දර. ගින්දර පොඩි වුණත්, ගින්දර ලොකු වුණත් බොහෝම පරිස්සමෙන් භාවිතා කරන්න. පොඩි ගින්දරටත් ලොකු ගිනි ගොඩකටත් අත දැම්මොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. වෙන්නේ එකම එක දෙයයි. පිච්චෙන එක. හැබැයි එකක් පොඩි අනිත් එක ලොකුයි. හානිය එකයි. එතකොට බොහෝම පරිස්සමෙන් තමයි අපි ගින්දරත් එක්ක වැඩ කරන්න ඕනේ. ඊළඟ වස්තුව පින්වත්නි නාගයා. නාගයා පොඩි වුණත්, නාගයා විශාල නාගයෙක් වුණත් දෂ්ට කළොත් විස ණය විසම තමයි. අය විස දෙකක් වෙන්නේ නැහැ. එකම විස. හානිය එක වගේමයි. එතකොට කුඩා වුණා කියලා, නාගයා විශාල වුණා කියලා නාගයාගේ විශේෂ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට නාගයොත් එක්ක පාවිච්චි කරනවා නම්, නාගයොත් එක්ක වැඩ කරනවා නම් බොහොම පරිස්සමින් වැඩ කරන්න ඕනේ. ඊළඟ කාරණාව රාජකුමාරයා. රාජකුමාරයා පොඩි රාජකුමාරයෙක් වුණත්, ලොකු රාජකුමාරයෙක් වුණත් කවදා හරි රජ වෙනවා. අපි අතින් වැරද්දක් වෙලා තිබ්බොත් එදාට හරි දඬුවම ලැබෙනවා. අපේ ඇට සමහර ඒවා දේශින් අමතක වෙන්නේ නැහැ. රාජකුමාරවරුන්ට කොහොමවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම පරිස්සමින් තමයි රාජකුමාරවරුත් එක්ක වැඩ කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණාව මොකක්ද? භික්ෂුව. කුඩා වේවා, විශාල වේවා, මහත් වේවා, බොහෝම පරිස්සමින් තමයි වැඩ කටයුතු කරන්න ඕනේ. එයි උන්වහන්සේලාගේ සීලය පිළිබඳව ඔබට හිතන්නවත් බැහැ. අහලා තියෙනව නේද කුසල මහ රජුරවන්ට මහා උදරයක් හිමි වෙලා තිබ්බා කියලා.
සහල්වැලි 16ක උදරයක්. ඇයි මෙච්චර ලොකු උදරයක්? කුඩා සාමණේර මහසෙනඟට මේ දැන නැහුවොත් දානේ වලද ප්‍රමාණවත් කියලා. ඒ විහිළුවේ විපාක. එතකොට කුඩා වේවා ලොකු වේවා භික්ෂුවේ වෙනසක් නැහැ. පරිස්සමෙන්ම භාවිතා කරන්න ඕනේ. එතකොට මේ වස්තු හතර ඒ තරම් එක විටකදී භයානකයි. ඒ වගේම ප්‍රයෝජනවත්. ඒ කුඩා භික්ෂුවකගේ ශ්‍රේෂ්ඨත්වය මොනතරම්ද කියලා කියනවා නම් උන්වහන්සේලාගේ තියෙන ශක්තිය මොනතරම්ද කියලා කියනවා නම් උන්වහන්සේලාගේ තියෙන සීලයම විතරක් මොනතරම්ද කියලා කියනවා නම් ලස්සන කතාවක් තියෙනවා. මොකක්ද කතාව? සුමන සාමණේරයන්ගේ කතාව. මේ ශාසනයේ වැඩ හිටියනේ සුමන සාමණේරයන් වහන්සේලා බොහොම දෙනා වහන්සේලා. මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක ලංකාවට වැඩි සාමණේරයන් වහන්සේත් ඥාතිත්වයෙන් හිමි වෙලා තිබ්බ සුමන සාමණේරයන් වහන්සේ. මේ කතා කරන්නේ ඒ සාමණේරයන් වහන්සේ ගැන නෙමෙයි. මේ කතා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ දිවස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානයට පත්වෙච්ච අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වෙච්ච සුමන මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ සකල ක්ලේශ ධර්මයන්ම ප්‍රහීන කරලා උත්තම රහත් ඵලයට පත් වුණයින් පස්සේ උන්වහන්සේ ලෝකයා දෙස බලනවා. අනේ මගේ මේ රහත් ඵලයේ පිණිස මට උපකාර කරපු අය ඉන්නවද? දැන් මගෙන් උපකාර ඇරසි. මේ වෙලාවේදී තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේට මේ දරුවව නිතට දකින්න ලැබෙන්නේ. මේ දරුවා එදා වීදියක පර්වතයේ මුණ්ඩක කියන උපාසකතුමාගේ පුතෙක් වෙලා ආපදිලා තියෙනවා. දෙවෙනි පුතා විදියට. අනුරුද්ධ හාමුදුරුවෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කරනවා එහෙනම් මා මේ ලද දායාදේ මට මේ পদවිය පිණිස මොන পদවියද? රහත් ඵලයේ පිණිස උපකාර කරන්න ඉදන් මේ දරුවට දායාදයක් විදිහට දෙන්න ඕනේ. ඒ නිසා හිම හිතාගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ වීදියේක පර්වතයේ මුණ්ඩක පාසකතුමාගේ නිවසාසන්න ප්‍රදේශයට වඩිනවා වස් ශික්ෂාපද සමාදන් වෙන්න. වස් කාලේ. එහෙම වැඩම කරලා වස් ශික්ෂාපද සමාදන් වෙලා වස් 3 මාසෙම වහන්සේ ඒ ගම්මානේ වැඩ ඉන්නවා. උපාසක මහත්තයා හරීම ශ්‍රද්ධාවන්තයි. පුදුමාකාර පැහැදීමකින්මයි කටයුතු කරන්නේ. වස්තු මාසයේ මහා සංඝයාට පුදුමාකාර සත්කාර සම්මාන සැලකුම් ආදී සිද්ධ කරලා මහා පිං රසක් වස්පින්කමෙන් සිද්ධ කරගත්තා. මහා පවාරණයෙන් වස් පවාරණය කොට වදාළ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුණ්ඩක උපාසකතුමාගේ නිවසට ඇවිල්ලා කියනවා අපි දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වඩින්න. ඒ වෙලාවේදී උපාසකතුමා ආරාධනා කරන ස්වාමීනි අවසාන වශයෙන් 10ක් පූජා කරන්න මහා පින්කමක් සිද්ධ කරගන්න අවකාශය සලසලා දෙන්න. ඒ ආරාධනාව අනුව මහා පින්කමක් සූදානම් කරනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අතර මහා සංඝයාට ප්‍රණීත දානයන් පූජා කරනවා. විවිධාකාර පරිස්කාරයන් පූජා කරනවා. නේක විද පරිස්කාරයන් පූජා කරනවා. මෙහෙම පූජා කරලා උන්වහන්සේ දානයේ අවසානයේ අනුශාසනාව දේශනා කොට වදාහරලා දැන් අපි එහෙන යන්නම් කියලා කියනවා. ඒ වෙලාවේදී මුණ්ඩක උපාසකතුමා ආරාධනා කරනවා ස්වාමීනි අපි පූජා කරමු මේ පරිස්කාරත් ඔබ වහන්සේ අරගෙන යන්න. ඒ වෙලාවේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා
මට මේ පරිස්කාර අරගෙන යන්න බෑ. දෙවෙනි වතාවෙත් ආරාධනා කරනවා. දෙවෙනි වතාවෙත් පරිස්කාර අරගෙන යන්න බෑ කියලා කිව්වා. තුන්වෙනි වතාවෙත් බගෑපත් වෙලා ආරාධනා කරනවා ස්වාමීනි මේ පරිස්කාර අරගෙන යන්න. වහන්සේලාගේ ප්‍රයෝජනයටම පූජා කරේ. එහෙම ආයාචනා කරාට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සිහිපත් කරනවා මම මේ පරිස්කාර රංගියට මට ප්‍රතිඵලයක් නැහැ. මේව බලා කියා ගන්න කවුරුත් නැහැ. අවශ්‍ය මොහොතට මට පිළිගන්වන්න මට සාමණේර ස්වාමීන් වහන්සේ නමක්වත් නැහැ. ඒ නිසා මම මේව අරගෙන ගිහිල්ලා වැඩ නැහැ. ආන් එහෙම කියනකොට මුණ්ඩක උපාසකතුමා කියනවා ස්වාමීනි එහෙනම් මගේ ලොකු පුතා මහා සුමනෝ මම වහන්සේට පූජා කරනවා ස්වාමීනි එහෙම හිතන්නකෝ අපිට ඒ වචන ටික පොඩි වචන ටිකක් වෙන්න ඇති. හැබැයි ඒකේ ඇතුලේ දකින්න තියෙන ගැඹුර මොනතරම්ද? අද පුළුවන් ද මේ වගේ ප්‍රකාශයක් ඔබට නිකමටවත් සිද්ධ කරන්න? ස්වාමීනි අපේ දරුවෙක් පැවිදි කරන්න කියන සිතුවිල්ල ඔබට හිතන්න තව දහස් වාරයක් වෙයි. හැබැයි බලන්න මුණ්ඩක උපාසකතුමා එක ශ්‍රේණියෙන් කියන ස්වාමීනි මගේ ලොකු පුතා දෙන්නම වහන්සේ අරගෙන යන්න. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සිහිපත් කරනවා ලොකු පුතා නම් එපා. පොඩි පුතා දුන්නොත් අරගෙන යන්න. චූලසුමනම දෙන්න අරගෙන. ස්වාමීනි ඔබ වහන්සේට සුදුසුයි කියලා හිතෙන්නේ ඒක නම් කමක් නෑ ස්වාමීනි. චූලසුමනම අරගෙන යන්න. ඒ වෙනකොට සුමනට අවුරුදු 7යි. පැවිදි කරනවා. පැවිදි කරනකොටම හිස බාහුවත් එක්කම තචපංචය කමටහනේ සුමන චූලසුමන රහත් වෙනවා. දැන් සුමන මහරහතන් වහන්සේවත් එකතු කරගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ වඩිනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුගේ. මෙහෙම වඩින අතරතුරාවේදී අනුරුද්ධ මහරහතන් වහන්සේට පිටුතුනේ උදරාබාධයක් ඇති වෙනවා. බඩේ මාරුවක් ඇති වෙනවා. ඒ වෙලාවේදී සුමන මහරහතන් වහන්සේ විමසනවා ස්වාමීනි වේදනාව ගොඩක් අපහසුයි. වෙනදත් මේ වගේ වේදනාවක් නැති වෙනවද? ආයෂ්මතුනේ එහෙම මේ වෙනදත් මේ වගේ වේදනාවක් නැති වෙනව විටින් විට. ස්වාමීනි එහෙනම් මොකක්ද ඒකට ගන්න වහන්සේ ඖෂධයක් තියනවාද? මොකක්ද ඖෂධය? ආයෂ්මතුනේ අනෝතප්ත විලේ පැන් ටිකක් වළඳුවොත් වේදනාව සම වෙයි. හොඳයි ස්වාමීනි මම පැන් ටිකක් අරගෙන ඉන්නම්. එහෙම කියන පාත්‍ර ධාතුවත් අතට ගත්ත සුමන මහරහතන් වහන්සේ පිටත් වෙන්න යනකොට කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සුමන අනෝතප්ත විල්තර ගාව නාගරාජයෙක් ඉන්නවා. මේ නාගරාජයාට කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිලන් වෙලා උන්වහන්සේට ඖෂධ පිණිස පැන් ටිකක් අරගෙන යන්න ආවේ කියලා. එතකොට නාගයා පැන් දෙයි කියලා. ඒ වෙලාවේදී එහෙම ඒ කාරණාවත් අහලා දැනගෙන සුමන මහරහතන් වහන්සේ ආසින්ම අනෝතප්ත විල්තර ළඟට වඩිනවා. ඒ වඩින අවස්ථාවේදී අනෝතප්ත විල්තර ළඟ ඉන්න නාගරාජයා දහසක් නාග කන්‍යාවන් පිරිවරාගෙන උත්සවයකට ලෑස්ති වෙනවා. දැන් මෙහෙම ලෑස්ති වෙලා ඉන්නකොට දකින්නවා පොඩි හාමුදුරු කෙනෙක් අහසින් යනවා. නාගයාට මානයක් ඇති වෙනවා. මගේ හිස උඩින් යන මේ මුඩු මහන හින්දා මගේ හිස අපවිත්‍ර වෙනවා. මේ ඉන්නේ පැන් හැරගෙන යන්න. අද ගෙනියන්න දෙන්නම් කොහොමද පැන්? එහෙම මානයක් ඇති කරගන්න. මානයක් ඇති කරගෙන මුළු අනෝතප්ත විලි තෙරම වැහෙන්න විශාල පෙරගොබයක් මවනවා. දැන් මුළු අනෝතප්ත විලම වහලා තියෙනවා. සුමන මහරහතන් වහන්සේ නාගරාජා සමීපයට ඇවිල්ලා කියනවා නාරදතුමනි මම ආවේ
අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධ පිණිස පැන් ටිකක් අරගෙන යන්න. පැන් ටිකක් ලබා දෙන්න පුළුවන්ද කියලා. නාගරාජයා කියනවා බෑ කියලා කියන්නේ. පුළුවන් නම් ගන්න කියනවා. කොහොමද කියන්නේ? පුළුවන් නම් ගන්න කියනවා. දෙවනි වතාවෙත් අහනවා නාරජතුමනි මම පැන් ටිකක් අරගෙන යන්න ආවේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධ පිණිස. ලබා දෙන්න පුළුවන්ද? ඒ වෙලාවෙත් කියන්නේ පුළුවන් නම් ගන්න. එහෙම කියනකොටම සුමන මහරහතන් වහන්සේ ඇසි පිල්ලමක් ගහන ෂණේ සකල විද මේ සක්වලේ සකල විද දිව්‍ය ලෝක වලට බ්‍රහ්ම ලෝක වලටත් යනවා. ගිහිලා දෙවියන්ට බ්‍රහ්මයන්ට ආරාධනා කරන අනෝතප්ත විල්තරගාව පොඩි යුද්ධයක් තියෙන බලන්න එන්න. මහරහතන් වහන්සේ නමගේ ආරාධනාවක් මේ සක්වලේ කිසි කෙනෙක්ට පින්වත්නි ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇසිපිල්ලමක් ගහන ශනේක කරපු ආරාධනාවට අනෝතප්ත විල්තරේ අහස් කුස වැසෙන්න දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු පිරිවරාගෙන මේක දැන් බලාගෙන ඉන්නවා. තුන්වෙනි වතාවෙත් සුමන මහරහතන් වහන්සේ විමසනවා නාරදතුමනි පැන් ටිකක් අරගෙන යන්න ආවේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඖෂධ පිණිස ලබා දෙන්න පුළුවන්ද? පුළුවන් නම් ගන්න. මෙහෙම කීවට පස්සේ සුමන මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ බ්‍රහ්ම කයක් මවා ගන්නවා. බ්‍රහ්ම කය කියවහම පින්වත්නි මේ අපේ කය වගේ නෙමෙයි බොහොම විශාලයි. දේව කය වුණත් බොහොම විශාලයි. සක්‍ර දේවේන්ද්‍රය කොච්චර විතර විශාලද? දන්නවද? යොදුන් 3ක් උසයි සක්‍ර දේවේන්ද්‍රය. සතපුන්න 16 වරක් 3 48ක් 50ක් විතර වෙන සතපුන්න. උස පළලක් 35ක් විතර වෙනවා. එතකොට හිතන්න සක්‍ර දේවේන්ද්‍රය මොන තරම් ලොකුද කියලා. ඔයිදීක ප්‍රාසාදේ පරසත රුක පාමුල තියෙන පාණ්ඩුකම්බල ශෛලාසනය දිහා බැලුවාමත් ඒකේ ප්‍රමාණය දිහා අහලා බැලුවාමත් තේරෙනවා සක්‍ර දෙවියන් මොනතරම් විශාලද කියලා. බොහෝම විශාල ආසනයක් තමයි පාණ්ඩුකම්බල ශෛලාසනය කියන්නේ. යොදුන් 3ක් උසයි සක්‍ර දේවේන්ද්‍රය. එතකොට බ්‍රහ්මකාය ඊට වඩා විශාලයි. බ්‍රහ්ම කායකින් මනුලෝට ආවොත් ඒ තබන පාදයකට සාමාන්‍යයෙන් ගම් 3ක් විතර යට වෙනවා කියලා තමයි දහම හඳුන්වන්නේ. ගම් 3ක් විතර යට වෙනවා. ඒ කියන්නේ මේ අපි මේ ජීවත් වෙන පොඩි ගම් නෙමෙයි. මගදේ වාගේ ගම්. මගදේ මොනතරම් විශාලද? මගදේ වාගේ ගම් 3ක් විතර යට වෙනවා. බ්‍රහ්ම කායකින් පියවි බ්‍රහ්ම කායකින් මනුස්ස ලෝකයට ආවොත්. එතකොට ඒ තරම් විශාල බ්‍රහ්ම කායක් මවාගෙන සුමන සාමණේරයන් වහන්සේ සුමන මහරහතන් වහන්සේ නාගොබය නාරජුරුවන්ගේ පෙනගොබේ උඩ සක්මන් කරන්න පටන් ගන්නවා. විශාල පෙනගොබයක් විශාල බ්‍රහ්ම කායක් ඒ උඩ ගමන් කරනවා. දැන් නාගයාගේ පෙනගොබේට මේක දාන්න ඉන්න බෑ ඒ තරම් බරයි. පෙනගොබේ විලේ ජලය වල හැප්පෙනවා. හැප්පෙනකොට තල් කඳන් පොල් කඳන් තරම් උසට ජල කඳන් අහසට විසිරෙනවා. උන්වහන්සේ පාත්‍රයට පැන් දෝතක් අරගෙන පැන් පාත්‍රයක් අරගෙන ආපහු වඩිනවා. දැන් නාග රාජයාට පුදුමාකාර ලැජ්ජාවක්. ඇයි? දහසක් නාග කන්‍යාවෝ එක අතකින් බලාගෙන අහස් කුස වැසෙන තරම් දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු මේ සංසිද්ධිය බලාගෙන පුදුමාකාර නින්දාවක්. ලැජ්ජාව වහගන්න ඕන හින්දා නාග රාජයා සුමන මහරහතන් වහන්සේ පිටිපස්සේ ලුහු බඳිනවා. පන්නන්න පටන් ගන්නවා. සුමන මහරහතන් වහන්සේ පාත්‍රයට පැන් අරගෙන ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේට පිළිගන්වනවා ස්වාමීනි වළඳන්න. ඒත් එක්කම නාග රාජයා එතෙන්ට ඇවිල්ලා කියනවා ස්වාමීනි වළඳන්න එපා. මේ පැන් වළඳන්න කැප නැහැ.
එහෙම කිව්වම සුමන මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි වළඳන්න කෙපයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කරනවා මහරහතන් වහන්සේ නමක් බොරු කියන්නේ නෑ. ඒ නිසා වළඳනවා. දෙවනි පාරත් නාගරාජයව පරාදයි. දැන් නාගරාජය කියනවා මොකද කියන්නේ? ස්වාමීනි මේ ශ්‍රමණයා නැවත අනෝතප්ත විතර දිහාට එවන්න එපා. මරණවමයි කියලා කියනවා. ඒ වෙලාවේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ සිහිපත් කරන නාගරාජය ඔබට මේ ශ්‍රමණයා මරන්න තියා. මේ ශ්‍රමණයාගේ රෝම කූපුවකටවත් හානියක් කරන්න බෑ කියන එක මමත් ඔබත් හොඳටම දන්නවා. එහෙමයි ස්වාමීනි. දන්නවා. එහෙම කියන අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කළ සුමන මහරහතන් වහන්සේ දිහාවට හැල්ලා නාගරාජය සිහිපත් කරනවා ස්වාමීනි නැවත පැන් ඕනි වුණොත් ඔබ වහන්සේ වඩින්න එපා. ඔබ වහන්සේ කවුරු හරි එවන්න මං පැන් ගෙනත් දෙන්නම්. ඔබ වහන්සේ එකක් මතක තියාගන්න. ස්වාමීනි ඔබ වහන්සේට 16ක් අනෝතප්ත විතර ළඟ ඉන්නවා කියන කාරණාව මතක තියාගන්න කියලා. නාගරාජය ආපහු යනවා. ඉතින් මෙහෙම සිද්ධිය සිද්ධ වුණාට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උදරා බහදයක් පැන් වළඳන සුව කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩහින්න මිගාරමාතු පාසාදයට වැඩම කරනවා. වැඩම කරනකොට චෝටිස් ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ සත්‍යවෘ දිවියයි අවුරුදු 7යි වයස. ඉතින් මිගාරමාතු පාසාද වෙහෙරේ වැඩහින්න ප්‍රතජන ස්වාමීන් වහන්සේලා ඉතින් අර චෝටි හාමුදුරුවනේ දකින්නකොට ආදරේ හිතෙනවනේ. ඉතින් ඔළුව අත ගන්නවා පිට අත ගන්නවා සුවෙන් ඉන්නවද බලනවා. ඉතින් මේ කාරණාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා අනේ මේ මෝඩියෝ නැහෙන්න හදන වීර්යයක් කියලා කල්පනා කරලා මේ බව මේ අත්තන්ට පෙන්වා දිය යුතුයි කියන කල්පනාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා ආනන්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා. අනෝතප්ත විල්තරේ උන්වහන්සේගේ දෙපා දෙක හොද ගන්න. ශ්‍රී පාදයේ දෝවණය කරගන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා. සාමණේරයන් වහන්සේලා එකතු කරලා සාමණේරයන් වහන්සේ නමක් යවන්න අනෝතප්ත විල්තරෙන් පැන් කරගෙන ඉන්න. මෙහෙම කීවට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ විහෙර පුරා වැඩ ඉන්න මහා සංඝයා ධම්සභා මණ්ඩපයට කැඳවලා සාමණේර ස්වාමීන් වහන්සේලා වෙන පැත්තකට අරගෙන මේ කාරණාව පිළිබඳව සිහිපත් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙහෙව අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඊට සාමණේරයන් වහන්සේලාට අනුදැන වදාරන්න හේතුන පැන් අරගෙන ඉන්න කියලා. කාටද පුළුවන් ගිහින් පැන් අරගෙන ඉන්න. ඒ වෙලාවේදී හැමදෙනා වහන්සේම නියටයි. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විමසන මෙතන මහරහතන් වහන්සේලා ඉන්නව නේද? උන්වහන්සේලාට බැරිද පැන් අරගෙන ඉන්න? මහරහතන් වහන්සේලා දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවය අපි ලවා පැන් ගේන්න නෙමෙයි සුමන සාමණේරයන් ලවා පැන් ගේන්න. මේ අවශ්‍යතාවයේ දකින සුමන සාමණේරයන් වහන්සේ මේ කාරණාවට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වුණායින් පස්සේ උන්වහන්සේ ඊට සුදුසු මිගාරමාතු පාසාදේ පූජකනේ කවුද? විශාඛාව. විශාඛාව මිගාරමාතු පාසාදේ පූජා කරනකොට රත්තරන් කල පූජා කළා. ඒ රත්තරන් කලයක් සාමාන්‍ය කල 60ක් විතර විශාලයි. ආන්ගේ රත්තරන් කලයකුත් අරගෙන සුමන සාමණේරයන් වහන්සේ අහසින්ම වැඩම කරනවා අනුතප්ත විතරට. ඈත තියාම අනුතප්ත විතරට එන සුමන මහරහතන් වහන්සේලා දැකපු නාගරාජයා ඉක්මනින් මගට නැවිලා පෙරමග පිළිගන්නවා. ස්වාමීනි අයියෝ ඔබ වහන්සේ වැඩි මං කීවනේ ඔබ වහන්සේට වදින්න එපා. මං ගෙනත් දෙන්නම් කියලා. ඒ වෙලාවේදී කියනවා නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙහෙව අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඊට මාම ආයුතු නිසායි වැඩම කළේ. ඉතින් පැන් පුරවලා දෙනවා. අර විශාල කලෙත් අරගෙන නැවත වෙහෙරට අහසින් හංස පැටියෙක් වගේ වඩින මහරහතන් වහන්සේ පෙන්නලා අනිත් ස්වාමීන් වහන්සේලාට කියනවා අර
සුමන සාමණේරයෝ කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ තේජාන්විත බලාන්විත සීලාන්විත ගුණය සිතලවත් දිම කරන්න බැරි තරම් විශාලයි. සර පරිස්සමෙන් කටයුතු කරන්න. ඉතින් හිතන්න එතකොට සාමණේරයන් වහන්සේ නමක් මේ ශාසනයේ බඳුනම් මොගලන් මහරහතන් වහන්සේ නමක්ගේ ගුණ විතර මොගලන් මහරහතන් වහන්සේගේ ගුණ විතරක් කතා කරන්න ගත්තොත් මොනතරම් වෙලා කතා කරන්නේ ගුණ තියෙද? ඒ ගුණ කතා කළත් ඒ ගුණේ අඩුවක් මිසක් නිමාවක් නම් දකින්න බැරි තරම් විශාල වේවි. ඒ වූ ශාසනික ගුණ සමුදායක් කියන්නට තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා සංඝයාගේ ගුණ මොනතරම් අතිමහත්ද? ඒ අතිමහත් වෙච්ච ගුණ සාගරය අපි ගුණ 9කට කැටි කරලා අරගෙන තියෙනවා. මේ ගුණ 9 අපි හැමෝම හොඳට දන්නවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීතිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරං පුඤ්ඤක්කිත්තං ලෝකස්ස. ඒ තරම් ගුණ සාගරයේ ගුණ 9කට කැටි කරේ පුදුමාකාර අපහසුතාවකින්. ඒක ගුණයක් විතරක් කතා කරන්න අපිට මොනතරම් වෙලාවක් ඕනේද? සුපටිපන්න ගුණයේ ඇතුලේ උන්වහන්සේලාගේ මාර්ග දර්ශනය මොනතරම් පිළිවෙලට දේශනා කරලා තියෙනවද? උන්වහන්සේලා ඒ සුපටිපන්න ගුණයේ ඇතුලේ මොනතරම් සුන්දර පිළිවෙතකට යනවද කියන එක ඔබට තව තවත් හොයන්න වෙනවා. අද කතා කරන්නේ ඒ ගුණම නෙමෙයි. තවත් ඊට එහා ගිය ලස්සන ගුණ සමුදායක් ගැන. චුල සුභද්‍රා අභිමාණයෙන් අභිනන්දනය කළ ගුණ ගැන. ඒ මොනවද? සන්තින්ද්‍රියා සන්ත මනසා සන්තං තේසං ගතං තිතං ඔක්කිත්ත චක්කෝ මිතමානී තාදිසා සමනාම. සන්තින්ද්‍රියා සාන්ත ඉන්ද්‍රිය ඇති, සන්ත මනසා සාන්ත මනසක් ඇති, සන්තං තේසං ගතං තිතං ශාන්තෝ ගති පැවතුම් ඇති, ඔක්කිත්ත චක්කු බිමට හෙල්ල ඇත්සති, මිතභානී පමණට කතා කරන, තාදිසා සමනාමම ගුණයන්ගින් හෙබි මගේ ශ්‍රමණයෝ එවැන්නෝය කියලා අභිනන්දනය කරේ. මොනතරම් ගුණ සමුදායකින් කියලා හිතන්න තරම් අපිට තාම ප්‍රඥාව නැතුව ඇති. අපිට තාම එහෙම ගුණ ගයන්න හැකියාවක් නැතුව ඇති. සන්තින්ද්‍රිය උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය දකින කෙනෙක්ට මොනතරම් ප්‍රසන්නද? හිතන්නකෝ දැසන අරුණෝදයත් එක්ක ගමට ස්වාමීන් වහන්සේ නමක් පින්නපාතේ වැඩියොත් මොනතරම් ඒකම ප්‍රකාශන වෙයිද? ඒ උන්වහන්සේලාගේ සාන්ත ඉන්ද්‍රිය නිසාමයි. හිත උදෑසනම මහා සංඝයාගෙන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඔබේ ගමට පින්නපාතේ වැඩියොත් උන්වහන්සේ පහවදාත් වඩිනවා කියලා ඔබ දැනගත්තොත් මුළු ගමම අලුයම නැගිටින්නේ නැද්ද? මුළු ගමම අලුයම අතුපතු ගන්න පටන් ගන්නෙ නැද්ද? මුළු ගමේම ගෙවල් වල දන් හැන්දක් හරි පූජා කරන්න ගොමනාවෙන් උදේම ආහාර ටික නිර්මාණය වෙන්නේ නැද්ද? ඒ උන්වහන්සේලා හින්දා. ඒ උන්වහන්සේලාගේ සාන්ත ඉන්ද්‍රිය හින්දා. දකින කෙනෙක්ට රාගයක්වත් උද්දීපනය කරන්න ආරම්භණයක් නොමැති වෙන උන්වහන්සේලාගේ සාන්ත ඉන්ද්‍රියෙහි පැවතුම ඔබට දහස්වරක් කල්පනා කරන්න දේවල් ඉතුරු කරලා තියෙනවා. උන්වහන්සේලා ගමනක් වැඩියත් ඒක ඇතුලේ තියෙන ශාසනික පිළිවෙතක් මිස එතනින් එහාට කිසිවක් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන නිර්වාණාදී ගමනේට ශ්‍රේෂ්ඨයක් උපකාරයක් මිස අන් කිසිවක් නෙමෙයි. උන්වහන්සේලා කරන හැම දෙයකම තියෙන්නේ ශාන්ත වූවක් මිසක්
රාගයක්, ද්වේෂයක්, මෝහයක් අවුස්සන ආරම්මන නම් නෙවෙයි. දකින්න කෙනෙක්ට කවදාවත් මහා සංඝයා නිසා රාගයක් නම් උද්දීපනය වෙන්නේ නැහැ. රාගයෙන් උද්දීපනය වෙලා ඉන්න සිතුත් නිවන්න පුළුවන් තරම් උන්වහන්සේලාගේ ශාන්ත ඉන්ද්‍රිය මොනතරම් ප්‍රසන්න වෙයිද? දානයකට මහා සංඝයා පිළිවෙලින් එකිනෙකා පිළිවෙලින් වඩිනකොට ඒ දකින්න net මොනතරම් විරාගී වේද? මොනතරම් ශාන්ත සුවයෙන් සැනසෙයිද? ඇහැල මල් හැලිච්ච පාරක් වාගේ මොනතරම් ලස්සනට අපිට ඒ දර්ශනය දකින්න ලැබෙයිද? ඒ උන්වහන්සේලාගේ ශාන්ත ඉන්ද්‍රිය නිසාමයි. උන්වහන්සේලාගේ මනස සන්ත මනසමයි. ශාන්ත මනසක්මයි. ඒ මනස ඇතුලේ කවදාවත් ඔබ කෙරෙහි ද්වේෂයක් නැහැ. ඒ මනස ඇතුලේ ඔබ කෙරෙහි කවදාවත් වෛරයක් නැහැ. ඒ මනස ඇතුලේ කවදාවත්ම ක්ලේශ ධර්මයන්ට ඉඩ තියන්න උන්වහන්සේලා සූදානම් නැහැ. පුදුමාකාර වීරයෙන් හිතට එන හැම සිතුවිල්ලක්ම ක්ලේශ ධර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් බැහැර කරන්න උන්වහන්සේලා ගන්න වීරිය ඔබට තාම දකින්න ලැබෙන්නේ නැති නිසායි උන්වහන්සේලාගේ ගුණ සාගරයේ තරම් අති මහත් කියලා පේන්නේ නැත්තේ. උන්වහන්සේලාගේ සිතුවිලි වල තියෙන ජාත්‍යාලේ, උන්වහන්සේලාගේ සිතුවිලි වල තියෙන ඔබ කෙරෙහි අනුකම්පාව ඔබට තව දකින්න, උන්වහන්සේලාගේ ගුණය තව දකින්න වෙනවා. උන්වහන්සේලා බණපදයක් ගාල්නේ ඔබට දේශනා කරන්න හිත් පහල කරගන්නේම උන්වහන්සේලාගේ ශාන්ත සිතුම් පැතුම් නිසා මිසක් වෙන කිසිවක් නෙවෙයි කියන එක හොඳට තේරුම් ගන්න වෙනවා. ඒකයි උන්වහන්සේලාගේ සිතුම් පැවතුම් පවා සිතුවිල්ලක් ගානේ පවා ශාන්ත ස්වභාවයක්ම දකින්න තියෙන්නේ. උන්වහන්සේලාගේ සිත සංවර හින්දම තමයි කය සංවර වෙලා තියෙන්නේ. කයත් සිතත් සංවර කරගත්ත උන්වහන්සේලාගේ ගති පැවතුම් මොනතරම්නම් ශාන්තද කියන එක අමුතුවෙන්ම දේශනා කරන්න දේවල් නෙමෙයි. උන්වහන්සේලා වන්දනා කරනකොට ඔබ වඳිනවා වගේ නෙමෙයි නේද? මොනතරම් පිළිවෙලකට උන්වහන්සේලාගේ වන්දනාව උන්වහන්සේලා සිද්ධ කරනවද? උන්වහන්සේලා බුද්ධ පූජාවක් තියන්න වැඩියක්, දානය වළඳන්න වැඩියක්, උන්වහන්සේලා ගමනක් බිමනක් ගියත් ඒ ගති පැවතුම් මොනතරම් සංවරද, මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් දකින්න කෙනෙක්ට ප්‍රසාද ජනකද කියලා අපිට තව සැරයක් හිතන්න වෙනවා උන්වහන්සේලාගේ ගුණ සාගරයේ තරම් කියලා. ඔක්කිට චක්කු උන්වහන්සේලාගේ ඇස් හැමදාම හැමතැන් වලම කැරකි තියෙන්නේ නැහැ. උන්වහන්සේලා දවසේ ශාසනික කෘත්‍ය සඳහා රට වටේම වැඩම කරනවා ඇති. හැබැයි නැවත උන්වහන්සේලා කුටියට වඩිනකොට ආයේ කවදාවත් දෙපාරක් හැරිලා බලන්න තරම් රූපයක් උස්සගෙන ඇවිල්ලා නැහැ. පැවිදි ජීවිතයේ අවුරුදු 5ක් 6ක් ගත වෙනවා. නමුත් මේ 5 ඇතුලේ බණ කියන්න රට වටේ වැඩම කරලා ඇති. නැවත රූපයක් දිහා දෙපාරක් නම් හැරිලා බලන්න නැතුව ඇති. නැවත ඒ රූපයක් උස්සගෙන විහාරයේ කුටිය තුලට නම් වැඩම කරලා නැතුව ඇති. එහෙම වැඩම කරන්න තරම් උන්වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ. එහෙම වැඩම කරන්න උන්වහන්සේලාට ඕනකමක් නැහැ. මොකද උන්වහන්සේලා මේ ලෝක ධර්මතාවය හොඳාකාරවම දන්නවා. ඔබ වගේ දකින රූපේ පිටිපස්සේ ඇලීමින් ගැටෙමින් උන්වහන්සේලාට යන්න හේතු නැහැ. මොකද උන්වහන්සේලා දන්නවා උද්දං පාදතල ආධෝ කේසමත්තකා තචපරියන්තම් පුරං නානප්පකාරස්ස අසුචිනෝ. පාද තලයෙන් උඩට කෙස් වලින් පහළට සමින් වටවිච්ච මේ ශරීරයේ අසුචි ගොඩක්ම විතරයි කියලා. උන්වහන්සේලා හොඳට දන්නවා සබ්බම් පහය ගමනියන් මේ සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. මේ තණ්හාවට දාසයෝ වගේ මේ සියල්ල පොදිබැඳගෙන ගිහිල්ලා වැඩක් නැහැ කියලා. උන්වහන්සේලා ඒ සියල්ල දැනගෙන නැවත සැරයක් නම් රූප දිහා ආරම්භ නැති කරන්නේ අවශ්‍යතාවයක් නැහැ. මොකටද රූපයක් අල්ලගන්නේ? නැවත අසෝචි ගොඩක් අභිනන්දනය කරන්න මොකටද වීර්ය ගන්නෙ? උන්වහන්සේලාට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. දවසක් පින්තුනි නරියෙක්
යතාපි පුප්පන් දිස්වාන එරබුදු මල් ගහක් දකිනවා. සීගෝ ලෝකේ සුඛම් වනේ. සිවලෙක් වනයේක එරබුදු ගහක් දකිනවා. දැකලා මන්සං රුක්කෝ මයාලද්දෝ මස් පිරුණු ගහක් මට හම්බුණා කියලා හිතනවා. ඔබත් ඒ වගේ මේ රූපේ පුදුමාකාර වටිනාකමක් කියලා එකක් හැටියටම ගන්නවා. හරියට අර මස් ගහක් කියලා එරබුදු ගහට රැවටිච්ච හිවලා වගේ නරියා වගේ. මෙහෙම හිතලා මේ නරියා පතිතං පුප්පාන වැටිච්ච එරබුදු මල කන්න පටන් ගන්නවා. එහෙම කනකොට නරියට තේරෙනවා මේ මස් නෙමෙයි මේ මල් කියලා. එහෙම තේරුණත් නරිය කල්පනා කරනවා ලද්දන් මන්සන් අදුන් මන්සන් ලැබිලා තියෙන ඒවා නම් මස් නෙමෙයි. හැබැයි ගහේ තියෙන ඒවා නම් මස්ම තමයි. ඔබත් ඒ වගේමනේ. නව දොරකින් අසුචි වෑහෙනකොට මේ ශරීරයේ අසුචි තියෙන බව පේනවා. හැබැයි ඇතුලේ හිතන් ඉන්නවා පිටට ගියේ අසුචි වුණාට ඇතුලේ තියෙන්නේ මුතුමැණික් වගේ කියලා. හරියට හිමලා වගේ. හැබැයි මහා සංඝයාට ඒ බඳු සිතුවිල්ලක්වත් නැහැ. මොකද මේ ධර්මතාවය ඔබට වැඩි හොඳට මහා සංඝයා දන්නවා. සබ්බම් පහය ගමනීයන් කියන බණපදයේ තේරුම නොදන්න එක ස්වාමීන් වහන්සේ නමක් මේ ලෝකෙ නැතුව ඇති පින්වතුනි. ඒ නිසා උන්වහන්සේලාට ආයි නැවත රූපවල ආරම්භන ගන්න ඇස් කරක බල යන්න ඕනේ. මිතභානී උන්වහන්සේලා පමණටමයි කතා කරන්නේ. එක වචනයක්වත් අර්ථ විරහිත ඔබට කවදා හරි මහා සංඝයා කියලා තියෙනවද? අද මේ බණ පදේ අහන ඔබ දේශනාව අවසානයේ කියන්න ස්වාමීන් වහන්සේ මේ වචනයෙන් අපිට වැඩක් උනේ නැහැ. මේ වචනේ වටිනාකමක් නැහැ. මේ වචනේ වැඩක් නැහැ. නිකරුණේ වචනේ පිට උනේ. එහෙම වචනයක් කියන්න නැති තරම්. ඒ වචනයක තියෙන වටිනාකම මොන තරම්ද කියලා කියනවා නම් අද ඔබට යම් බඳු සැනසීමක් දහමෙන් ලැබුණද ඒ මහා සංඝයාගේ මිතභායයේ ගුණය නිසාමයි කියන එක හොඳට මතක තියාගන්න. උන්වහන්සේලාගේ වචනේ ශ්‍රේෂ්ඨ බව නිසාමයි, උන්වහන්සේලාගේ වචනේ අර්ථ සම්පන්න නිසාමයි, උන්වහන්සේලාගේ වචනේ ඇති ගාම්භීර බව, අර්ථ සම්පන්න බව, පමණ ඇතිව කතා කරන ස්වභාවය නිසාමයි. අද දන් හැන්දක් හරි ආනිසංස දැනගෙන පූජා කරන්නේ ඔබත් මමත් සංසාරේ මේ විදිහට හරි පිළිවෙත් පුරන්නේ මමත් මේ සංසාරේ මේ විදිහට මේ අත්භවයේ හරි පැවිදි වෙන්නේ පින්වතුනි ඒ මහා සංඝයාගේ මිතභායි ගුණය නිසා. ඒ මිතභායි ගුණයෙන් යුක්ත වෙච්ච මහා සංඝයා දැකලා තමයි තාදිසා සමනාමව මගේ ශ්‍රමණය වෙවන්නේ ඔය කියලා චුල සුභද්‍ර අභිනන්දනය කළේ. කාය කම්මං වචී තේසං වචේ කම්මං අනාවිලං මනෝ කම්මං සවිසුද්ධං තාදිසා සමනාමව කාය කම්මං සුචී තේසං උන්වහන්සේලාගේ කාය කර්ම පිරිසුදුයි. වචේ කම්මං අනාවිලං වචේ කර්මයක් පිරිසුදුයි. මනෝ කම්මං සවිසුද්ධං මනෝ කර්මයක් සවිසුද්ධයි. තාදිසා සමනාමව ආන් එවන්නයි මගේ ශ්‍රමණයන්ගේ ගතිය. උන්වහන්සේලා කාය කර්මයක් සිද්ධ කළත් වචී කර්මයක් සිද්ධ කළත් මනෝ කර්මයක් සිද්ධ කළත් පින්වතුනි ප්‍රත්‍යවේක්ෂිතවමයි සිද්ධ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා රාහුල වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා රාහුල මනසාය කම්මං කාතබ්බං රාහුල කයින් වචනයෙන් මනසින් කර්ම කරනවා නම් සිහි කැදවීමෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් අරමුණු සහිතවම කටයුතු කරන්න කියලා. උන්වහන්සේලා දන් හැන්ද වුණත් පිළිගන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් දන් හැන්ද වුණත් වළඳන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඔබ වගේ ලැබිච්ච ගමන් මහා සංඝයා වළඳන්නේ නැහැ. උන්වහන්සේලා දානේ පිඟාන දානේ පාත්‍රය අතට ලැබුණයින් පස්සේ උන්වහන්සේලා
ඉන් පළවෙනි කොටස කාට හරි සතෙක්ට කාට හරි ජීවියෙක්ට අනුග්‍රහ පිණිස අයින් කරනවා. එහෙම අයින් කරන මහා සංඝයා සිතුවිලි මාත්‍රයෙන් හිතනවා මම මේ දානෙ ගන්නේ නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්සටිති ආයාපනාය විහිංසූපරතිය බ්‍රහ්මචර්යානුග්ගාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරවචාති මේ ආහාරය ගන්න මගේ තරුණ මදේටවත් කයේ අභිනන්දනයටවත් කයේ වර්ධනයටවත් කයේ පැහැය වර්ණේ නිර්මාණය කිරීමටවත් නෙමෙයි කයේ පැවැත්මට විතරයි බ්‍රහ්මචර්යාවේ අනුග්‍රහය පිණිස විතරයි අතීතයේ ඇතිවිච්ච වේදනත් අනාගතයේ ඇති වෙන්න තියෙන වේදනත් නැති කර ගැනීම උදෙසා විතරයි එහෙව් දානේ වළඳන මහා සංඝයාට දම් බෙදනකොට කියන්න එපා ස්වාමීනි මේ දානේ මේ ව්‍යංජනේ වළඳන්න මේ ව්‍යංජනේ වැඩි වෙනවම මහත් වෙනවා ස්වාමීනි මේ ව්‍යංජනේ වළඳන්න මේ ව්‍යංජනේ වැළඳුවාම සුදු වෙනවා. එහෙම මහා සංඝයාට ආරම්භ නැති කර කර දන් දෙන්න එපා. මහා සංඝයාට දන් වළඳනකොට ඒ වගේ ආරම්භන නැහැ. ඔබ වැළඳුවට ඔබ කෑවට මේ පැපොල් සුදු වෙන්න මේ පැපොල් මහත් වෙන්න ඔබ මැල්ලුම් කනවට සුදු වෙන්න මහා සංඝයා එහෙම හිතාගෙන දන් වළඳන්නේ නැහැ. මහා සංඝයා දන් හැන්ද වළඳන්නේ මේ දන් හැන්දේ ආහාරයේ පටික්කුල සංඥාව හිතේ තියාගෙන උන්වහන්සේලා සිවුරක් පෙරළුවත් ඒ සිවුරවල උන්වහන්සේගේ සිතුවිල්ල තියෙන දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය යාව දේව හිරිකෝ පීන පටිච්චා දනත්තං මම මේ සිවුරු පරිහරණය කරන්නේ වැසියුතු අංගපසඟ වසන්නත් මෙසි මදුරුවන්ගෙන් සීතලෙන් උෂ්ණත්වයෙන් වෙන පීඩාවන්ගෙන් ආරක්ෂා වෙන්නම මිසක් විච්ඡූරණ වලට නෙමෙයි කියන සංඥාව උන්වහන්සේලා සිවුරක් පොරොන සිතුවිල්ලක් ගානේ උන්වහන්සේලාට තියෙනවා ඔබට නැති වුණාට. එතකොට මහා සංඝයාගේ ගුණ මොන තරම්ද කියලා හිතන්න වෙනවා. උන්වහන්සේ සේනාසනයක් කුටියක් පරිහරණය කරත් උන්වහන්සේගේ සිතුවිල්ලක් තියෙනවා. දංශ මකස වාතාරප සිරින් සබ සම්පස්සානම් පටිඝාතාය යාව දේවතු පරිස්සේ විනෝදනම් පටිසල්ලානාරාමත්තං මේ විහාරයේ මේ සෙනසුන මේ කුටිය මම පරිහරණය කරන්නේ සීතලෙන් උෂ්ණත්වයෙන් මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න මගේ මේ පිළිවෙතට අනුග්‍රහයක් පිණිස මිසක්කම් විනෝදයෙන් නටල වීලා සැප සම්පත් විඳින්න නෙමෙයි කියන එක උන්වහන්සේලා දන්නවා. ඒ තරම් සතියෙන් සිව්පසේ පරිභෝජනය කරන මහා සංඝයා කාය කර්ම මොනතරම් සුවිසුද්ධද උන්වහන්සේගේ වචී කර්ම ඒ තරම්ම සුවිසුද්ධයි වචී කර්මය මොනතරම් සුවිසුද්ධද උන්වහන්සේලාගේ මනෝ කර්මත් ඒ තරම්ම සුවිසුද්ධයි දානේ වළඳන උන්වහන්සේලා දන් වළඳන්න පෙර ආතු ඔබ සුවපත් වේවා කියන සිතුවිල්ල නොහිතානම් දන් වළඳන නැතුව ඇති උන්වහන්සේලාගේ මහාන ජීවිතේ කවදාවත් උන්වහන්සේලා දානේ බෙදුවට පස්සේ දන් පිරිනැමුවට පස්සේ ඔබ දන් මෙහෙරට ගෙන ගියාට පස්සේ අඩුම තරමේ සුවපත් වේවා කියන වචනේ හරි කියනවා පින්වතුනි. ඒ වචනේ වචන දෙකක් වාගේ අපිට පෙනෙයි. හැබැයි ඒ වචනේ ඇතුලේ සුඛී හෝතු කියන මේ පොඩි වචනේ ඇතුලේ තියෙන ගැඹුර මුළු සමස්ත ශාසනයම ගැඹුර විදහා පාන තරම් ගැඹුරුයි. උන්වහන්සේලාගේ හදවතේ තියෙන කරුණාව මේ වචන දෙක ඇතුලේ විස්තර කරනවා නම් වරු ගණන්, පැය ගණන්, දින ගණන් විස්තර කරන්නේ වචන දෙක ප්‍රබලයි. උන්වහන්සේලාගේ සුවපත් වේවා කියන වචනේ ඇතුලේ ඔබේ කායික සුවපත් බව, මානසික සුවපත් බව, සාංශාරික සුවපත් බව, රෝග පීඩා ආදීන්ගේ සුවපත් බව, කෙලෙස් ධර්මයන්ගේ සුවපත් බව මොනතරම් ප්‍රවේද වලට ඒ සුවපත් බව ගෙනියන්න පුළුවන්ද? ඒ උන්වහන්සේලාගේ මනෝ කර්මයන්හි සවිසුද්ධ බව නිසාමයි. ආං තාදිසා සමනාමම මගේ ශ්‍රමණේ වෙන්නෝයේ කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ පුදුමාකාර ගුණ සමුදායකින් විස්තර කළේ. දැන් පැයක් විතර ගිහිල්ලා තව ගාත 5ක් විතර තියෙනවා ගුණ කියනවා නම් තව මේ ගුණ ටික විතරක් කියන්න. ඒකයි මං කීවේ දේශනාව ඇතුලේ කොච්චර ගුණ කීවත් අඩුවක් විතරමයි තියෙන්නේ. විමලා සංකමුත්තාවා සුද්ධාන්තර බාහිරා පුන්න සුද්ධේහි ධම්මේහි තාදිසා සමනාමම විමලා සංකමුත්තාවා
සක් මුතු වගේ විමලා නිර්මලයි. මොකක්ද? සුද්ධාන්තර බාහිර උන්වහන්සේලාගේ ඇතුළත් පිටතත්. ඇතුළත උන්වහන්සේලා මුතුසක් වගේ පිරිසුදුයි නිර්මලයි පවිත්‍රායි. උන්වහන්සේලා ඇතුළත ඒ වගේමයි පවිත්‍රයි නිර්මලයි පවිත්‍රායි. ගමේ කී දෙනෙක් හාමුදුරුවන්ට බැලලා ඇද්ද? ඒ බැලපුව හාමුදුරුවෝ දන්නේ නැතුව ඇද්ද? හැබැයි පහවදත් ඒ බැලපු කෙනා හාමුදුරුවන්ගේ මූණට හම්බුනහම අනේ උපාසකම්ම සුවෙන් නේද කියලා විමසලා නැද්ද? උන්වහන්සේලාට ඔබේ ඒ වචනයකින්වත් ප්‍රමාණාත්මක අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේලාගේ පිටතයි ඇතුළතයි ඒ තරම් පිරිසුදුයි. අන්න එහෙව් මගේ ශ්‍රමණයාගේ ගුණ. ගුණයෙන් කියලා නිම කරන්න බැරි තරම් ගුණ සමුදායක් උන්වහන්සේලා ගාව තියෙනවා. අපිට ඒ ගුණ තාම विद्यमान වෙලා නැහැ. මොකද ඔබට පේන්නේ උන්වහන්සේලා වැඩ කරන පොඩි ලාමක ක්‍රියාකලාප දෙක තුනක්ම විතරයි. උන්වහන්සේලා ඇතුළතින් මොනතරම් සීලයක් රකින්නවද? උන්වහන්සේලා දූතාංග රකින්නවද නැද්ද? උන්වහන්සේලා ධානලාභීද නැද්ද? උන්වහන්සේලා විදර්ශනා ඥානලාභීද නැද්ද? උන්වහන්සේලා මගඵලලාභීද නැද්ද කියලා ඔබට තාම කියන්න බෑනේ පින්වතුනි. ඔබට කියන්න බෑනේ මම මේ මොහොතේ දරාගෙන ඉන්න සිවුර පාංශුකූලික සිවුරක්ද පාංශුකූලික සිවුරක් නෙමෙයිද කියලාවත්. ඔබ දන්නේ නෑනේ මම මේ මොහොතේ මොන දූතාංගයේ රකින්නවද? මම මොන දූතාංගයේ සමාදන් වෙලාද? ඔබ දන්නේ නෑනේ. මම පත්ත පින්නිකාංගයේද මේ වෙලාවේ සමාදන් වෙලා ඉන්නේ. මම මේ දේවවල මම සමාදන් වෙලා ඉන්නේ පාංශුකූලික චීවරාංගයේද? එහෙම නැත්නම් තිචීවරකාංගයේද? සපදාන පින්නිකාංගයේද මම සමාදන් වෙලා ඉන්න දූතාංගයක් ඔබට හිතා ගන්න බෑනේ. මම සමාදන් වෙලා තියෙන ශික්ෂා මොනතරම් විශාලද ඔබ දන්නේ නෑනේ. එතකොට මහා සංඝයාගේ ගුණ බලන්න නම් ඔබට තව ගොඩාක් ශාසනයේ ගැඹුර දකින්න වෙනවා. ඒ ශාසනය ඇතුළට එන්න වෙනවා. පිටේ ඉඳන් මොහොතක ලස්සන කවදාවත් කියන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශාසනය නිරන්තරයෙන් උපමා කරන්නේ මහා මුහුදට. පහාරාද සූත්‍ර දේශනාවේ කාරණා 8කට මහා මුහුදට මේ ශාසනය සමාන කරනවා. සුතසෝම ජාතකයේ ඇතුළේ මේ සාගරයට සම්මා සම්බුද්ධ ශාසනය සමාන කරනවා. එයයි ඒ තරම් මේ ශාසනය ගැඹුරුයි. මේ ශාසනයේ ගැඹුර දකින්න නම් ශාසනයට බහින්න වෙනවා. ගොඩේ ඉඳන් මුහුදේ ගැඹුර ගැන කියන්න පුළුවන්ද? මුහුදු පතුලේ ලස්සන ගැන කියන්න පුළුවන්ද? බෑනේ. මුහුදේ ලස්සන, මුහුදේ ගැඹුර කොයි වගේද? මුහුද ගැඹුර මුහුද මොන වගේද කියලා බලන්න නම් මුහුදට බහින්න වෙනවා. වර්තමාන සමාජයේ සංඝයාට මොනතරම් පරිභව කරනවද? මේ අද දවල් මේ කාලේ දැන් ගොඩක් වැඩි. නේද? මේ කාලේ ගොඩක් වැඩි. වසන ගණයා කියනවා. කහකඩයා කියනවා. පිම්බතා කියනවා. තව වචන මට මතක් වෙච්ච ටිකක්. වචන ගොඩක්. ඒ වචන ගොඩක්ම උනේ මොකක් හින්දාද? වතුරට බහින්න නැතුව පීනලා තියෙන හින්දා. මුහුදේ ගොඩේ ඉඳන් මුහුද බලපු හින්දා. මුහුදට බැස්සනම් ඔය එක වචනයක්වත් කියන්න හිතෙන්නේවත් නැහැ. මොකද මුහුදේ ලස්සන එතකොටයි පේන්නේ. මුහුදේ ගැඹුර එතකොටයි දන්නේ. එහෙනම් මුහුදේ ගැඹුර දකින්න මේ අනන්ත ගුණ සාගරයේ ශාසනය දකින්න වෙනවා. මේ ශාසනයේ මුහුද වගේ එක උදාහරණකින් මුහුදේ ඉන්න විශාලම සත්තු කවුද? අපි දන්නේ තල්මස් මෝරු. හැබැයි සුදසෝම ජාතකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා මුහුදේ ඉන්න විශාලම සත්තු කවුද? තිමිර, පිංගල, තිමිංගල කියන විශාල සත්තු මහ මුහුදේ ඉන්නවා. තිමිර පිංගල කියන සතා ශරීර විශාලත්වයෙන් කොච්චර විතර ලොකු ඇද්ද? ශරීර විශාලත්වයෙන් තිබිර පිංගල කියන සත්වයා පින්වතුනි යොදුන් 500ක් විශාලයි. යොදුන් 500ක් විශාලයි. සතපුම් 16 ගුණ කරන්න 500න් එතකොට ශරීරයේ විශාලත්වය හිතාගත්ත හැකි. සතාගේ කෙලවරක ඉඳන් අනිත් කෙලවරට යන්න වාහනයක්වත් ඕනේ. දැක්කත් හිතනවද මේ සතෙක් කියලා? නෑනේ දුම්පතක් වගේ පේන්නේ. ලංකාවට වැඩිය ලොකු ඇති ඒ සතා.
එතකොට ඒ සත්තු ඇයි හාමුදුරනේ දැකලා නැත්තේ මොහොදු පතුලේ ඉන්නේ හින්දා. මේ ශාසනයත් එවැනි. දැකපු පවණින්ම මහා සංඝයාගේ ගුණේ ඒ තරම් විශාලයි කියලා ඔබට කියන්න බෑ. කියන්න නම් ශාසනයේ නෙමෙයි සාගරයට බහින්න වෙනවා. ලාභේන ඕනතෝ ලෝකේ අලාභේන චෝනතෝ ලාභාලාභේන ඒකට්ටා කාදිසා සමනාමම ලෝකයා ලාභයේ ඉදිරියේ උද්දාමයටපත් වෙද්දී අලාභයේ ඉදිරියේ විශ්වාප වෙද්දී ලාභ අලාප දෙකම සමසිතින් විඳින මගේ ශ්‍රමණයෝ පුදුමාකාර ගුණයකින් යුක්තයි පින්වතුනි. යසේන උන්නතෝ ලෝකේ ආයසේන චෝනතෝ යසායසේන ඒකට්ටා තාදිසා සමනාමම ලෝකයා යසසින් උද්ධාමයටපත් වෙද්දී අයස පැතිරෙද්දී ශෝක වෙද්දී යස අයස දෙකම ගැන කතා කරන මගේ ශ්‍රමණයෝ අදටත් ඔබට මේ සාගරේ සංසාර ගැඹුර තේරුම් කරලා දෙන ගමන් යනවා. එවැනි ගුණ වලින් යුක්තයි මගේ ශ්‍රමණයෝ. ඔබට වැඩි මොනතරම් ගුණ සමුදායක් තියෙනවද? ඔබ රූපයකට මොනතරම් ප්‍රියමනාප දර්ශනයක් නිර්මාණය කරන්න වෙහෙසෙනවද? මොනතරම් ආලේප විතරක්ම ගන්නවද? මහා සංඝයා සිවුරක්වත් පොරනවද? අනේ ලස්සනට පෙරෙන්න කියලා හිතාගෙන. නෑ. ඔබ යම් කිසි තැනකට ආවොත් ඒ තැනේ සෙරෙප්පු ටික ගලවන ටික විතරක් කල්පනා කරලා බලන්න මොනතරම් විවිධාකාර ස්වභාවයකින්ද සෙරෙප්පු ටික විතරක් ගලවන්නේ කියලා. හැබැයි මහා සංඝරත්නයේ 100ක් මෙතනට වැඩියත් උන්වහන්සේලාගේ සෙරෙප්පු එකකට එකක් වම් පායට දකුණු පාය අලලලා තියලා පිළිවෙලට පොලිමට තියක් නැද්ද? එතකොට ඔබට වැඩි මොනතරම් ගුණයක් තියෙනවද කියලා ඒකෙන් විතරක් මනින්නත් පුළුවන්. නින්දාය ඕනතෝ ලෝකේ නින්දා ප්‍රශංසාය ඕනතෝ සම නින්දා ප්‍රශංසේසු තාදිසා සමනාමම නින්දාවෙන් ඔබ මේ ලෝකයා ඉදිරියේ පරාජයටපත් වෙද්දී ප්‍රශංසාව ඉදිරියේ ඔබ උද්ධාමයටපත් වෙද්දී නින්දාවයි ප්‍රශංසාවයි දෙකම ගෑන මහා සංඝයා සමසිතින් මේ ගුණේ උහුලන්නේ උන්වහන්සේලාට මොනතරම් ගුණයක් ඇද්ද? ඒකයි මම ඉස්සෙල්ලා සඳහන් කරේ හාමුදුරුවන්ට බැනපු කෙනෙක් පහවදා උදේ හම්බුනොත් නින්දාවයි ප්‍රශංසාවයි සමසිතින් උහුලන මහා සංඝයා සතුටු සිතින් එයා වදිනකොට සුවපත් වේවා කියලා කියන්නේ හදවතේ කිසිම කහටක් තියාගෙන නෙමෙයි. සුකේන ඌනතෝ ලෝකේ දුකේන චෝනතෝ අකම්පාය සුඛ දුක්ඛේන තාදිසා සමනම සැප ලැබෙද්දී සතුටු වෙන ලෝකයා දුක් විඳිද්දී දුක් වෙන ලෝකයා ඉදිරියේ සැපයි දුකයි දෙක ඉදිරියේ අකම්පිත ගුණයෙන් ඉන්න මගේ ශ්‍රමණයෝ මොනතරම්ද? මහා රූක්ෂ ඝන වනාන්තර මැද අදටත් තම ශාසනය කෘත්‍ය කරන බොහෝසේ දුක් විඳින මහා සංඝයා වැඩ ඉන්නවා. සෙරෙප්පු දෙකක්වත් නැතුව වඩින මහා සංඝයා මොනතරම් මේ රළු පොරවේ මත කටු බොරණු වලට පීඩා විඳින්මින් වඩිනවද? ඒ වගේම උන්වහන්සේලාට මොනතරම් සැප වාහස වාහනවල දේශනාවලට පින්කම් වලට වඩමවාගෙන යනවද? මොනතරම් සුවදායක ආසනවල උන්වහන්සේලා වඩා හිඳවනවද? ඒ වගේම මොනතරම් රළු පොරළු කටු ආදී පිරිච්ච වනාන්තර මැද උන්වහන්සේලා අසුන්ගෙන නැද්ද? ඒ සැපයි දුකයි දෙකම උන්වහන්සේලා සමසිතින් විඳින්නේ ඔබට නොතිබුණු උන්වහන්සේලාට පමණක්ම ශ්‍රේෂ්ඨ වූ ගුණ සමුදායක් ඉඳා. මේ ගුණ ඒ තරම් නම් සුපටිපන්නාදී ගුණ නමය ගැන කියන්න මොනතරම් වෙලාවක් යයිද? උන්වහන්සේලාගේ සුපටිපන්න වූ ගුණේ තියෙන මාර්ග පිළිවෙත අපන්නක මාර්ග පිළිවෙත මොනතරම් ශ්‍රේෂ්ඨ වෙනවද? ඒ තරම් ශ්‍රේෂ්ඨ විච්ච මහා සංඝයා ගුණ තව අනන්ත සාගරයක් බඳුයි
නමුත් කාල වේලාව බොහෝසේ ගත වෙනවා. ඒ නිසා අඩුවක් එකක් දෙකක් නෙමෙයි අඩුපාඩු ගණනාවක් දේශනාව ඉතුරු කරලා සංඝගුණ දේශනාව නිමාවටපත් කරනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙච්ච මහා සංඝයා පිළිබඳව ඔබ නැවත නැවත හිතන්න ඉඩහස ඉදිරි කරමින් ඔබ සංඝයා පිළිබඳව පැහැදුනොත් ඒ ඔස්සේ ඔබ ධර්මයේ පිළිබඳව පැහැදෙන්න පටන් ගන්නවා. සංඝයා නිසා බණපද අහන්න පටන් ගන්නවා. බණ පොත් කියවන්න පටන් ගන්නවා. දන් දෙන්න පටන් ගන්නවා. සංඝයා පිළිබඳව පැහැදුනොත් සංඝයා පිළිබඳව පැහැදිලා ධර්මයේහි පැහැදුනොත් ඔබ සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකිනවා. බුදුරජාණන් වහන්සේව දකින්න නම් ධර්මයේ දකින්නයි කිව්වේ. එහෙනම් බුදුරජාණන් වහන්සේව දකින්න බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණාදී ගමනය දකින්න සංඝයාගේ පිහිට පිළිසරණ අරගෙන මේ සංසාර ගමනේ ගමන් කරන්න. උන්වහන්සේලාට වඳින්න දන් හැන්දක් පුදන්න විතරක් නෙමෙයි දකින මාත්‍රයක් උනත් පින් උපදවනවා. ඒ තරම් උන්වහන්සේලා පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. දකින මාත්‍රයක් උනත් පිනක්ම විතරයි. වික්කෝනම් පන පසන්න චිත්තෝ දස්සන මූලකිනාපි පුඤ්ඤේන. දකින කෙනෙක්ට ප්‍රසන්න සිතුවිල්ලෙන් මහා සංඝයා දිහා බැලුවත් ඇති පින්වතුනි ඒක පිනක්. විපස්සන්න පංච සස්සිරකානි හොಂತಿ චක්කුම්හි රතන විමානී උග්ඝාටිත මණිකවානි සදිසානි හොಂತಿ. මේ විදිහට විවිධාකාර ආනිසංස හම් වෙන පින්කමක් වෙනවා ඒ ප්‍රසන්න සිතුවිල්ලෙන් බැලීම විතරක්. එතකොට ඒ බඳු වෙච්ච තාදිසා සමනාම මෙවැනි මගේ ශ්‍රමණයෝ පිළිබඳව ප්‍රසාද දැනක සිතුවිල්ලක් ඇති කරගෙන ඒ ප්‍රසාද සිතුවිල්ලෙන් ධර්මය හොයාගෙන උන්වහන්සේලාගේ පිහිට පිළිසරණෙන් ධර්ම මාර්ගයේ ගමන් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්වාණාදි ගමනෙන් සනසෙන්නට සුඛපටිපදාවෙන් කිප් අභිඥාවෙන් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබෙත්වා ලැබෙම්වා කියන ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගන්න මේ උත්තම පරම ගාම්භීර සංගුණ දේශනාව දේශනා කොට ගන්නට ඔබ හැම දිනාම අරමුණු කාරණා නිමිති වශයෙන් තබා ගන්නට යෙදුනේ. මීට වර්ෂයකට පෙර ආතුව ඔබ නමින් ජන්මාන්තරගත වන්නට යෙදුණු WM විසෝමණිකේ ආතරබර මෞතුමියට ආතරබර ඥාතිවරියට මේ පින් අනුමෝදන් කරන්නට එසේම ඊට පෙර ආතුව මේ පරිලව යන්නට යෙදුණු RP සෙනවිරත්න RP ප්‍රේමචන්ද්‍ර RP ධර්මසේන RP චන්ද්‍රසේන EM කුසුමාවතී කියන හැම දිනාටම පින් අනුමෝදන් කරන්න ඕනී කියන සිතුවිල්ල තියාගෙන ඒ නිසා ඒ සත්පුරුෂ චේතනාවෙන් ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ සිද්ධ කරන්නට යෙදුණු මේ මහානීය දේශනාව තුළින් ජනිත වන්නට යෙදුණු සකල විද ආනිසංස සමුදාය ඔබ ප්‍රාර්ථනා කරන අන්දමකින් ඒ හැම දිනාටම අත්පත් වේවා. ඒ ඇත්තන් දුකක ඇත්නම් දුකින් අත මිදේවා. සැපතක ඇත්නම් සැප වඩා වර්ධනය කරගනිත්වා. අවසන ප්‍රාර්ථනා කරන අන්දමකින් අපේ ඥාතිවරු නිවනින්ම සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම පින්කමෙහි අරමුණක් විදිහට තබා ගන්නට යෙදුණු RP සිරිසේන පියතුමාණන්ට දිගාසිරි සම්පත්තිය නිදුක් නිරෝගී චිරභාවය දේශනාව තුළින් ජනිත වෙච්ච ආනිසංස සමුදාය බෙලින් අත්පත් වේවා. නිදුක් නිරෝගී චිරභාවයේ සැලසේවා. දිගාසිරි සම්පත්තිය අභිවර්ධනය වීම තුළින් ශාසනික කටයුතු වල නිරන්තරයෙන් ඇලී ගැලී වෙසෙන්නට ලැබේවා. පිළිවෙත් පුරමින් මේ සංසාර ගමන කෙලවර කරන්නටම ශක්තිය ධෛර්ය වාසනා ගුණේම හිමි වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම පින්වතුනි අපි හැමදෙනාම රැස් කර ගන්නට යෙදුණු මේ සකල විද මහානීය ආනිසංස සමුදායේ ලෝකේ රට සම්මා සම්බුද්ධ ශාසනය සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍රාදී කරගන්නට යෙදුණු समस्त सम्मादिट्टिक दिव्य राज समूहयाट पिंपणुरु वशेन अनुमोदं करमु अनुमोदं वेवा
සම්මාදිට්ඨික දෙවිවරු මේ පින් අනුමෝදන් වීම තුලින් දෙවියන්ගේ දෙවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝ නිවන් පසක් කර ගැනීම පිණිස උපකාර කරගනිත්වා. මේ පින් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් මේ පින් අනුමෝදන් වේවා. සම්මාදිට්ඨිකයේ දෙවිවරු පිහිටාවා. සමස්ත සකල විද දෙවිවරු මේ පින් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනාගත බෝධියකින් දෙවියන්ට නිවීම සනසීම නිවන අවබෝධ වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම මේ පින්කම මේ විදිහට සිද්ධ කරගන්නට අපි හැම දිනාටම ආවාද අනුශාසනා කොට වදාළ ඔබේ පන්සලේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඇතුළු ඔබේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා හැම දිනාටම අපේ ගුරු දෙවිවරු ඇතුළු මහා සංඝ රත්නයටත් මේ පින් හේතු සාධක වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවීම සනසීම උදා කරගෙන කායික මානසික නිරෝගීතාවය තුළින් ශාසනික පිළිවෙත් කරමින් පිළිවෙත් පුරමින් ප්‍රාර්ථනාගත බෝධියකින් මේ අත්භවයේම සැනසෙන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය වාසනා ගුණේ හිමි වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ පින් කුසල ඔබ හැම දිනාටම අත්පත් වේවා. පින්කම සිද්ධ කළේ ඔබ, බණපදයේ ඇහුවේ ඔබ, සාදු නදකින් හරි පින්කමට සහ සම්බන්ධ වුණේ ඔබ. ඒ නිසා පින්කම තුලින් ජනිත වන සකල විද ආනිසංස සමුදාය නිර්මාණ වශයෙන් ඔබ හැම දිනාටම අත්පත් වේවා. ඔබ හැම දිනාටම මේ පින් කුසල අත්පත් වීම තුලින් ඔබ හැම දිනාම කරන කියන කටයුතු කාරණා සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ලද මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රතිඵල නෙලාගෙන ඔබ හැම දිනාටම මේ ඝෝර භයංකර අනවරාග සංසාර ගමනින් මිදෙන්නට ලැබේවා. අජර වූ ජරාවක් නැති, අමර වූ මරණයක් නැති, සාන්ත ලක්ෂණ පරම සුන්දර අමෘත මහා ගාම්භීර නිර්වාණ ධාතුවෙන්, අමෘත මහා ගාම්භීර අමතෝ ගධයෙන්, අමෘත මහා ගාම්භීර විසුද්ධියෙන් සැනසෙන්නට ඔබ හැම දිනාටම මේ පින් කුසල් හේතු සාධක වේවා. පාරමිතාවක් වේවා. පාරමී දම් පිරේවා, පිරිත්වා, පිරෙම්වා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන රැස් කර ගන්නට යෙදුණු කුසල සම්භාර ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්භේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු ශාවකා චිරං රක්칸තු ත්වං සදාති. ගිල ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වඳින් වඳින් ඔබේ පාදේ පිලෝවග බුදු සමිදේ